සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්ම දේශනා මාලාවේ අපි දැන් මේ සාකච්ඡා කරමින් ඉන්නේ උපනිෂ සූත්‍රය. අපි ඊ දවසේ ආරම්භ කළා මේ උපනිෂ සූත්‍රය. ඔබ මේ වෙනකොට දන්නවා උපනිෂ සූත්‍රය අඩංගු වෙලා තිබෙන්නේ සංයුත්ත නිකායේ දෙවෙනි පුත් වහන්සේ තුල අභිසමය සංයුත්තේ. උපනිෂ සූත්‍රයේ අඩංගු වෙලා තිබෙන්නේ පටිච්ච සමුප්පාදය ගැන, හේතුඵල ධම ගැන. හැබැයි මේකේ මුලින් තියෙන්නේ පංච උපාදානස්කන්ධය ගැන. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ අපි ඊයේ කතා කරපු කොටස ඔබට ආපහු මං දල වශයෙන් පොඩ්ඩක් මතක් කරනවා නම්, බුදුරජාණන් වහන්සේ වදාලා මුලින්ම ජානතෝ අහං භික්ඛවේ පස්සතු ආසවානං khයං වදාමි. මහණනි, දන්නා කෙනාටත් දක්නා කෙනාටත් මං ආශ්‍රව ප්‍රහාණයක් ගැන දේශනා කරන්නේ කියලා. කුමක් දන්නා කුමක් දක්නා කෙනාටද? ඉති රූපං ඉති රූපස්ස සමුදු ඉති රූපස්ස අත්ථංගමෝ. මේක තමයි රූපය, මේක තමයි රූපේ හට ගැනීම, මේ තමයි රූපේ නැතිවීම කියලා රූපය ගැන හොඳට දන්නවා නම්, දකින්නවා නම්, මේ විදිහට වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය ගැන, පංච උපාදානස්කන්ධයේ සමුදය අස්තංගමය හොඳට දන්නවා නම්, දකින්නවා නම්, ඒ කියන්නේ මොකද්ද මේ පංච උපාදානස්කන්ධේ උදේවැය. උදේවැය. හරි. උදේවැය කියලා කියන, උදේ කියලා කියන්නේ හට ගැනීම, ඇතිවීම. වැය කියලා කියන්නේ නැතිවීම. එතකොට ඒකනේ ප්‍රඥාව කියලා කියන්නේත් නේ. ප්‍රඥාව කියලා කියන්නේ උදයත්ත ගාමිනිය පඤ්ඤාය සමන්නාගතෝ අරියයි නිබ්බේතිකය සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා කියලා. ඒතර මේ උදේවැය, උදයව්‍ය කියන්නේ උදයත්ත කියන්නේ උදය අත්ත කියලා කියන්නේත් නැතිවීම කියන එකයි. ඒතර මේ උදයත්ත ගාමිනිය පඤ්ඤාය සමන්නාගතෝ හට ගැනීමත් නැතිවීමත් දැකීමේ නුවණ, ඒක මොකටද හේතු වෙන්නේ? අරියයි නිබ්බේතිකය, ආර්ය වූ කලකිරීමට. ඒක මොකටද හේතු වෙන්නේ? සම්මා දුක්ඛක්ඛය ගාමිනිය. දුක සම්පූර්ණයෙන් ක්ෂය කරලා දාන්න. මනාකොට දුක ක්ෂය කරලා දාන්න. අර උදේවැය ඥානෙ උපකාර වෙන්නේ. ඒතර ඒකම තමයි මේ දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ. මහණෙනි, දන්නා කෙනාටත් දක්නා කෙනාටත් ආශ්‍රව ශේවීමක් ගැනම දේශනා කරන්නේ. මොන ආශ්‍රවද? කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ ආශ්‍රව තුන ෂේ වුණා කියලා කියන්නේ ඒ දුක අවබෝධ වුණා කියන එක. දුක ෂේ වුණා කියන එක. දුක ෂේ වෙන්නේ. ඒතර දුක ෂේ වෙන්නේ කුමක් දැකීමෙන්ද? කුමක් දැනගැනීමෙන්ද? කුමක් දැකීමෙන්ද? පංච උපාදානස්කන්ධය. ඒ පංච උපාදානස්කන්ධයේ සමුදය අස්තංගමය. සමුදය මේ කියන්නේ විශාල දෙයක්. මේ කියන්නේ විශාල දහම් පරියායක්. මේ කියන්නේ නිකන් අපි මේ වචනයකින් කිව්වට මේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම කියලා මේක මේ නිකන් වචන කිහිපයක් නෙවෙයි.
මේක ඇතුලේ දහම් පරාසයක් තියෙනවා. හරි. මේක අවබෝධ දකින්න බැරුවනේ මේ සත්‍ය මේ සසර ගමන යන්නේ. මේක දැක ගන්න බැරුවනේ. මේක තේරෙන්නේ නැති නිසානේ. මේක දැක්කම ඉවරනේ. මේ වෙනකොට සසර ගමනේ අපි ඉවරනේ. දුක ඉවරනේ. ඒතර මේක මේ වචන ටිකක් නෙවෙයි. හරි. එහෙනම් ඔන්න ඒ පංච උපාදානස්කන්ධේ හට ගැනීමත් නැතිවීමත් මේ විදිහට මනාකොට දැනගන්නවා නම් දැනගෙන විතරක් බෑ දකින්න ඕනි. ඒ දැක්කොත් එහෙම ඒ පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම දැක්කොත් එහෙම අන්න ආශ්‍රව ෂේ වෙලා යනවා. ආසවක්ඛය වෙනවා. ආශ්‍රව ෂේ වෙනවා. ඒතර ආශ්‍රව ෂේ වුණා කියලා කියන්නේ ආශ්‍රව ෂේ වුණා කියලා ඥානයක් උපදිනවා. නුවණක්. ඒකට කියනවා ආසවක්ඛය ඥානය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම්පිස්ස තම් භික්ඛවේ කයස්මින් කයේ ඥානං තම්පි සෞපනිසං වදාමි නෝ අනුපනිසං. මහණෙනි මේ ආශ්‍රව ෂේ වුණාද ඒ ෂේ වුණා කියලා ඥානයක් උපදිනවද ඒ ඥානිය උපදින්නේ හේතුවක් ඇතුවයි. හේතුවක් නැතුව ඒ ඥානිය උපදින්නේ නැහැ. කාච භික්ඛවේ කයේ ඥානස්ස උපනිසා. මහණෙනි මොකක්ද ෂේ වීමේ ඥානි ආශ්‍රවක්ඛේ ඥානි හේතුව විමුක්ති තිස්ස වචනීයං විමුක්තියයි. එනංගොන් ආශ්‍රවක්ඛේ ඥානි උපදින්නේ විමුක්තිය තියෙනවා නම් විමුක්තියටපත් වුණා. මොකක්ද විමුක්තිය කියලා කියන්නේ? නිදහස් වීම. විමුක්තිය කියලා කියන්නේ නිදහස් වීම. මොකෙන්ද නිදහස් වෙන්නේ? පංච උපාදානස්කන්ධයෙන්. පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙන්නේ. රූපයෙන් නිදහස්. වේදනාවෙන් නිදහස්. සංඥා සංකාර විඥාන වලින් නිදහස් වෙනවා යා. මේ රහතන් වහන්සේ. ඒතර රහතන් වහන්සේ එතකොට මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ කය නැද රහතන් වහන්සේට? තියෙනවා. හැබැයි රූපෙන් නිදහස්. හරි පුදුමයි. රහතන් වහන්සේ ඇසින් රූප බලනවා කියනවා. හැබැයි ඇසිමුන් නිදහස්, රූපෙමුන් නිදහස්. රහතන් වහන්සේ කනෙන් ශබ්ද අහනවා කියනවා. හැබැයි කනමුත් නිදහස්. ශබ්දෙමුත් නිදහස්. කන නිදහස් කියන්නේ කෙනෙම තියෙනවා මේ රහතන් වහන්සේගේ ඇස නිරුද්ධ කළා. කන නිරුද්ධ කළා. ඇස නිරුද්ධ කරා කියන්නේ ඇස ගලවලා දැම්මද? කන නිරුද්ධ කළා කියන්නේ කන ගලවලා දැම්මද? ඒක තමයි මේ බුද්ධ ශාසනයේ තියෙන විශ්මිත බව කියන්නේ. ඇස පරිහරණය කරනවා ඇසින් නිදහස් වෙලා. ඇස නිරුද්ධ කරලා ඇස පරිහරණය කරනවා. කන පරිහරණය කරනවා කන නිරුද්ධ කරලා කනින් නිදහස් වෙලා. නාසය දිවකය මනස පරිහරණය කරනවා ඒ වල නිදහස් වෙලා ඒව නිරුද්ධ කරලා. රහතන් වහන්සේට රූප නිරුද්ධයි. රූප බලනවා හැබැයි රූපය හටගන්නේ. රහතන් වහන්සේ ඇසින් රූප බලනවා හැබැයි රූපායතනයක් නැහැ. ආයතනයක් හැදුනොත් එහෙම ඒ ආයතනේ හැදුනොත් ඒක නිෂ්පාදනයක් තියෙනවා. භවය හැදෙනවා. ආයතන හැදුනොත් ආධ්‍යාත්මික ආයතනය විතරක් හැදින්නේ නැහැ බාහිර ආයතන ඕනෙකට. ඇස නම් වූ ආධ්‍යාත්මික ආයතනය හැදුනොත් එහෙම ඒ හැදෙන්නේ බාහිර ආයතනයත් එක්කමයි. ඇස සමුදේ වෙන්නේ රූපයත් එක්කමයි. කන සමුදේ වෙන්නේ ශබ්දයත් එක්කමයි. නාසය සමුදේ වෙන්නේ ගඳ සුවඳත් එක්කමයි. දිව කය මනස සමුදේ වෙන්නේ බාහිර ආයතනත් එක්කමයි. එහෙම නැතුව ඔන්න මගේ දැන් ඇස ආයතනේ හට අරන් තියෙන බෑ රූප ආයතනේ නෑ කියලා. එහෙම දෙයක් නෑ. අර්ථයක් වෙන්නේ නෑ. හරි. ඒක නිසා නමුත් බලනකොට රහතන් වහන්සේ ඇසින් රූප බලනවා කියනවා. ඇසත් නිරුද්ධයි.
රූපයත් නිරුද්ධයි. ඇස නම් වූ ආයතනේ හටගන්නෙත් නැහැ. රූප නම් වූ ආයතන බාහිර ආයතන හටගන්නෙත් නැහැ. ඇයි? ඇයි හටගන්නේ නැත්තේ? නාම රූප නිරුද්ධ කරලා තියෙන නිසා. නාම රූපයි විඥානයේ අතර සම්බන්ධයක් නැහැ. බටමිටි දෙක පෙරලලා දාලා. එකට හේතු වෙලා නැහැ. බටමිටි දෙක. එකට හේතු වෙලා නැහැ. විඥානීය පිහිටන්න භූමියක් නැහැ. විඥානීයට නිදර්ශන නැහැ. අනිදර්ශනයි ඒ විඥානය. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතු පබං යත් ආපෝච පඨවි තේජෝ වායෝ නගහදති. ඉතින් දේශනා කළානේ. අනිදස්සන විඥානයක් තියෙන්නේ. විඥානයට නිදර්ශන නැහැ. අනන්තං සබ්බතු පබං ඒක අනන්තයි. අනන්තයි. දැන් අපි හිතමු ලිඳකට ගැඹුරු ලිඳකට ඔබ දානවා ලණුවක බැඳලා ගල් කැටයක්. ඒ ගල් කැටේ ගැඹුරු ලිඳට දාද්දී ඒ ලිඳේ පතුලක් නැත්තම් පතුලක් හොයාගන්න නැත්තම් ඒක යනවා ඒක ලණුව දානවා ඒක අපිට කෙලවරක් හොයාගන්න පුළුවන්. ලණුවත් කෙලවරක් නැත්තම් ඒක ලණුවත් මේ කෙලවරක් නැත්තම් ඕන තරම් යටට දාන්න පුළුවන් නම් කොහරි බැඳෙනවද? බැඳෙන්නේ නැහැ නේ කොහෙවත්. ඇයි? බැඳෙන්න නම් කෙලවරක් තියෙන්න එපා එතන. බැඳෙන්න දෙයක් තියෙන්න එපා. ගල යනවා. ඒක පිටින් නැහැ කොහෙවත්. හරි. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතු පබං අනන්තයි. ඒක ප්‍රභාස්වරයි. සබ්බතු පබං. එත් ආපෝච පඨවි තේජෝ වායෝ නගහදති. පඨවි ආපෝ තේජෝ වායෝ වල නගහදති. පිටන්නේ බැඳෙන්නේ. ඒක පිටන් ඒවා ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ. හරි. බුදුරජාණන් වහන්සේ උපමා දේශනා කළා නැගෙනහිර දැන් කාමරයක නැගෙනහිර පැත්තේ තියෙනවා නම් වා කවුලුවක්. ඒ වා කවුලුවෙන් උදේට ඉර පායද්දී අවුව වැටෙනවා. හරි? අර වා කවුලින් අවුව වැටෙනවා කාමරය ඇතුළට. අවුව වා කවුලින් කාමරයට ආවට පස්සේ ඒක කොහෙද පතිත වෙන්නේ? භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීනි බටහිර පැත්තේ බිත්තියේ. මහණෙනි බටහිර පැත්තේ බිත්තියේ නැත්තම් ස්වාමීනි බටහිර පැත්තේ බිත්තියේ නැත්තම් මහා පොළොවේ. මහණෙනි මහා පොළොවත් නැත්තම් ස්වාමීනි ජලයේ. ජලයක් නැත්තම් පිහිටන්න තැනක් නැහැ. පිහිටන්න තැනක් නැහැ. එතකොට නොපිහිටි විඥානයක්, අපපතිට්ඨිත විඥානයක්, අනිදස්සන විඥානයක් රහතන් වහන්සේගේ. එනම් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ විමුක්ති තිස්ස වචනීයන් විමුක්තියටපත් වෙලා නිදහස් වෙලා. මොකෙන්ද? රූපයෙන්, වේදනාවෙන්, සංඥාවෙන්, සංස්කාරයෙන්, විඥාණයෙන්. බීජ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ රූපය පිහිටනවා නම් පිහිටන්නේ වේදනාවක, සංඥාවක, සංස්කාරයක, විඥානයක. රූපේ නිරුද්ධ නම් විඥාන පිහිටන්න තැනක් නැහැ. වේදනා සංඥා සංකාර නිරුද්ධ නම් විඥානේ පිහිටන්න තැනක් නැහැ. පොළොව නැහැ. විඥානේ පිහිටන්න. විඥානට්ඨිති නැහැ. නොපිහිටි විඥානයක් තියෙනවා. ඒකට කියනවා චරිමක විඥානය කියලා. ඒ චරිමක විඥානය, නොපිහිටි විඥානය, අනිදස්සන විඥානය ඒ රහතන් වහන්සේ පිරිනුවම් පානකට බුදුරජාණන් දේශනා කළේ හරියට පහනක් නිවිලා යනවා වගේ නිවෙනවා. විඥානය නිරුද්ධ වෙනවා. චුත වෙන්නේ ඒ විඥානය.
අන්න එතකොට මෙන්න මේ නිදහස් වීම රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් නිදහස් වීම තමයි විමුක්තිය කියලා කියන්නේ. එහෙනම් අර ආසවක්ඛේ ඥානයට හේතුව මොකක්ද? මෙන්න මේ නිදහස් වීම. හරි? ආසවක්ඛේ ඥානයට හේතුව විමුක්තිය, නිදහස් වීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි විමුක්තිම් පහම් භික්කවේ සෞපනිසං වදාමි නෝ අනුපනිසං. මහණෙනි විමුක්තියත් මම හේතු ඇතුව ඇති වෙනවා කියලායි දේශනා කරන්නේ. නෝ අනුපනිසා හේතුවක් නැතුව විමුක්තිය හටගන්නේ නැහැ. කාච භික්කවේ විමුක්තිය උපනිසා. මහණෙනි විමුක්තියට හේතුව මොකක්ද? විරාගෝ තිස්ස වචනීය. විරාගය. විමුක්තියට නිදහස් වෙන්න හේතුව නොවැල්ම. නොවැල්ම. ඇල්මක් නැත්තම් අපි ඒක අල්ලගන්නේ නෑනේ. ඇල්මක් නැත්තම්. මොකේටද නොවැල්ම ඇති වෙන්නේ? රූපයට, වේදනාවට, සංඥාවට, සංස්කාරයට, විඥාණයට. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයට නොයල්මක් ඇති වුණොත්, විරාගයක් ඇති වුණොත් එහෙම ඒකෙන් නිදහස් වෙනවා. විමුක්තියටපත් වෙනවා. හරි? ඊපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විරාගම් පහම් භික්කවේ සෞපනිසං වදාමි නෝ අනුපනිසං. මහණෙනි විරාගියත් මම හේතුවක් ඇතුව හටගන්නවා කියලා දේශනා කරන්නේ. හේතුවක් නැතුව විරාගය හටගන්නේ නැහැ. කාච භික්කවේ විරාගස්ස උපනිසා. මහණෙනි විරාගී හේතුව මොකක්ද? නිබ්බිදා තිස්ස වචනීය. අවබෝධයෙන් කලකිරීම. නිබ්බිදා ඇතිවීම. එහෙනම් අපි අවබෝධයෙන් කලකිරෙන්නේ නැති නිසා අපිට විරාගය හටගන්නේ. අපිට නිකම්ම එපා වෙලා වගේ තිබුණාට ඒක විරාගය නෙවෙයි. හරි. ඒක විරාගය නෙවෙයි. එහෙනම් විරාගය හටගන්න හේතුව අවබෝධයෙන් කලකිරීම, නිබ්බිදාව. ඉන්පස්සේ බලන්නකො බුදුරජාණන් දේශනා කරනවා නිබ්බිදම් පහම් භික්කවේ සෞපනිසං වදාමිනෝ අනුපනිසං. මහණෙනි නිබ්බිදාවත් හේතුවක් ඇතුව හටගන්නේ. හේතුවක් නැතුව නිබ්බිදාව හටගන්නේ. කාච භික්කවේ නිබ්බිදාය උපනිසා යථා භූත ඥාන දස්සනී තිස්ස වචනීය. යථා භූත ඥානය. යථා භූත ඥානය කියනවා නිබ්බිදාවට හේතුව. යථාර්ථය දැකීම. කුමක යථාර්ථයද? රූපේ, වේදනාවේ, සංඥාවේ, සංස්කාරේ, විඥානේ. බලන්න මේ හැම එකටම එතකොට එන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. ඉතින් ඒකමනේ බුදුරජාණන් වහන්සේ දේශනා ගණනාවක දේශනා කළේ. සීල සූත්‍රය ආදී දේශනා ගණනාවක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකනේ. සිල්වත් භික්ෂුව කුමක් කළ යුතුද? පංච උපාදානස්කන්ධේ 11 ආකාරයට විදර්ශනා කළ යුතුයි. ඒතර 11 ආකාරයට විදර්ශනා කරද්දී මොකක්ද යට තේරෙන්නේ? අර ටික මොන ටිකද? ඉති රූපං, ඉති රූපස් සමුදය, ඉති රූපස් සත්තංගමෝ. මෙයයි රූපය, මෙයයි රූපේ හට ගැනීම, මෙයයි රූපේ නැතිවීම. හරි. 11 ආකාරයට දැන් 11 ආකාරය මොකද්ද? අනිත්‍යතෝ, අනාත්තතෝ. ඒතර අනිත්‍ය විදියට දැන් රූපේ අනිත්‍ය දකින්නවා කියන්නේ මොකක්ද දකින්නේ? දැන් රූපේ නිකන් අපි මේ රූපේ අනිත්‍යයි කියලා කිව්වට දැන් ඔන්න මේ ගස් කොළන් මැරෙනවා, මේ ගොඩනැගිලි කඩාන වැටෙනවා, යාන වාහන හැප්පෙනවා නේ. දැන් මේවත් අනිත්‍ය තමයි. මේවා දැක්ක පමණින් අපිට ඇති වුණාද යථාභූත ඥානයක්? නිබ්බිදාවක් ඇති වුණාද? නෑනේ. ඊට පස්සේ දැන් අපි හිතමු දොස්තර මහත්තුරු ඉන්නවා. එහෙම නැත්නම් විද්‍යාඥයෝ ගන්නකෝ. දැන් විද්‍යාඥයෝ ඉන්නවා. ඒ විද්‍යාඥයෝ දැන් මේ බෙදාගෙන යනවා මේ අංශුව. අංශුව බෙදාගෙන ගිහිල්ලා
දැන් ඔන්න හොයාගෙන තිබුණා පරමාණුව තමයි පුංචිම කියලා. හරි පරමාණුව තමයි පුංචිම. පරමාණුව බෙදන්න බෑ කියලා. දැන් ආපහු විද්‍යාඥයෝ තවත් මේක හොයාගෙන යනකොට දැන් පරමාණුවක් බෙදන්න පුළුවන්. පරමාණුව ඇතුලේ තව අංශු ලක්ෂ කෝටි ගාණක් තියෙනවා සමහරවිට. පරමාණුව ඇතුලේ අංශු. ඒවටත් බෙද බැලුවා. දැන් මෙහෙම බෙදාන ගිහිල්ලා දැන් ඔන්න බෙදලා දැන් තව මේක ඉවරක් නෑ නේ. තව බෙදාගෙන යයි. අවබෝධ වෙයිද? නෑ. එහෙනම් ඒවා බෙද බැලුවා කියලා. හරි. ඒවා බෙද බැලුවා කියලා ඒවල හට ගැනීම හොයන්න බෑ. ඇයි? ඒ හටගන්නේ මේ නිසා. හරි. රූපේ හට ගැනීම සමුදය ආහාර සමුදය රූප සමුදයෝ. ආහාර වනේ එකයි කබලින්කාර ආහාරය. අනිත් ඔක්කොම පස්ස ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය. ඒක කොහෙද මේ හටගන්නේ? හරි. එහෙනම් එහෙම මේ බාහිර මේ දේවල් වල මේ කැඩිලා බිඳලා විසිරලා යනවා කියලා තීරුම් ගත්තා කියලා නිබ්බිදාම හටගන්නේ. බුදුරජාණන් දේශනා කරන්නේ රූපය මේ රූපේ හට ගැනීම නැතිවීම මෙන්න මේකයි කියලා. රූපේ සමුදය අස්තංගමය, වේදනාවේ සමුදය අස්තංගමය, සංඥාවේ සමුදය අස්තංගමය, සංස්කාර විඥානවල සමුදය අස්තංගමය හට ගැනීම නැතිවීම දැක්කොත් අන්න එයා තීරුම් ගන්නවා, එයාට අවබෝධ වෙනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියලා. අනිත්‍ය වශයෙන් ඔන්න දකිනවා. හරි. අනිත්‍යදී දුකයි. දුකටයි අනිත්‍යදී. හරි. ඒතර අනිත්‍යදී දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි. දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි අනිත්‍යදී. හරි. අර දේශනා කළේ භවයට අහු වෙලා ඉන්න භවයම මේ ප්‍රාර්ථනා මේටම ගිජු වෙලා ඉන්න මේ ලෝක සත්වයා භව මේවාබි නන්දති භවයෙන්ම සතුට වෙනවා. භවයෙන්ම සතුට වෙනවා. පැවැත්මෙන්ම සතුට වෙනවා. පැවැත්මම මේ අල්ලගන්න පැවැත්මටම ගිජු වෙලා ඉන්න මේ ලෝක සත්වයා පැවැත්මම සතුට වෙනවා. භව මේවාබි නන්දති. හරි. ඊට පස්සේ දැන් ඒකම අන්‍ය ස්වභාවයකට පත් වෙනවා. අන්‍ය ස්වභාවයකට පත් වෙනකොට මොකද වෙන්නේ? එයා තුල උන් හට ගන්නවා මොකද්ද? බය. බය හට ගන්නවා. අන්‍ය ස්වභාවයකට පත් වෙනකොට බය හට ගන්නවා. මේක වෙනස් වෙයිද කියලා. වෙනස් වීම අවබෝධ කරන්නේ නැති නිසා අර පැවැත්මම අල්ලගෙන ඉන්න කෙනා තුල හට ගන්නවා මේක වෙනස් වෙයිද කියලා බයක්. බයක් හට ගන්නවා. යස්ස බායති තං දුක්ඛං. බය හට ගන්නවද? ඒක තමයි දුක. තං දුක්ඛං. ඒ බයම තමයි දුක. එහෙනම් දුක හටගන්නේ අර වෙනස් වෙයිද කියලා වෙනස් වෙන්න බයට. ඒක අපිට ඒක වෙනස් කරන්න බෑනේ. වෙනස් වීම වෙනස් වෙන ස්වභාවය අපිට වෙනස් කරන්න බෑ. හරි. ඒක අවබෝධ නැත්තම් වෙනස් වෙනකොට ඊට පස්සේ වෙනස් වෙයිදෝ කියලා බයක් උපදින හැම වෙලාවෙම. යස බහයති යම් බයක් තියෙනවද? තන් දුක්ඛං. ඒක තමයි දුක. එහෙනම් අනිත්‍ය ඔන්න අනිත්‍ය විදිහට දකිනවා පංච උපාදානස්කන්ධේ. දැන් අනිත්‍ය දේ දුකටයි. අපි කැමති අනිත්‍ය වෙනුවට නෙවෙයි නිට්ටයව තබා ගන්න. හැබැයි හැම වෙලාවෙම අපිට තියෙන මොකද්ද? අනිත්‍ය වේදු කියලා බයක්. බලන්නකෝ ඔබේ සාමාන්‍ය ජීවිතය බලන්න. සාමාන්‍ය ජීවිතය බලන්න මේ පුජ්‍යල සත්‍යය මේ පුජ්‍යලයාගේ හැම වෙලාවකම යම් දෙයක් ලැබෙනකොට ඊළඟට උපදිනවා මොකද්ද? මේක අනිත්‍ය වේදු කියලා බයක්. මේක මට නැති වෙයිද? මේක කැඩෙයිද? මේක බිඳෙයිද? හරි? මේක වෙනස් වෙයිද?
කියලා බයක් තියෙනවා. යස්ස භායති තන් දුක්ඛං. ඒක තමයි දුක. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කළේ මේ සියල්ලම අයිති සියල්ලම මේ දුක මත පිහිටලා තියෙන්නේ කියන. ලෝකයේ පිහිටලා තියෙන්නේ මොකක් මතද කියලා ඇහුවා. බුදුරජාණන් දේශනා කළා ලෝකයේ පිහිටලා තියෙන්නේ දුක මත. දුක මත. දුකෙන් තොර වුණු කිසි දෙයක් නැහැ සංකත ලෝකේ. දුකින් තොර වුණු කිසි දෙයක් නැහැ සංකත ලෝකේ. දුකට අයිති නොවන කිසි දෙයක් නැහැ සංකත ලෝකේ. බුදුරජාණන් වහන්සේ ගෝමයේ පිඬුපුන් සූත්‍රය ඒකයි දේශනා කළේ. ගොම පිටක් අතට අරගෙන ගොම චූටි ගොම ගුලියක් අතට අරගෙන මහණනි මේ ගොම ගුලිය තරම්වත් මේ චූටි ගොම ගුලිය තරම්වත් දෙයක් නিত্য දෙයක් තිබුණා නම් සසර නිදහස් වීමක් කියලා දෙයක් නැහැ. මේ ගොම ගුලිය තරම්වත් දෙයක් නিত্য දෙයක් නැහැ. මේ සංස්කාර ලෝකේ සංකත ලෝකේ. එහෙනම් ඒ අනිත්‍ය විදිහට දකිනකොට එයා දුක අවබෝධ කරනවා. දුක තේරුම් ගන්නවා. මේක දුකට එහෙනම් මේක දුකට අයිති කියලා. අනිත්‍ය වූ දුක් වූ දේ බුදුරජාණන් දේශනා යම් පනානිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නොතං සමනුපස්සිතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසුමි අත්තාති. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වන ධර්මතාවයට අයිති නම් ඒක මගේ කියලා මම කියලා මගේ ආත්මය කියලා ගන්න සුදුසුද? නොහිතම් බන්ති ස්වාමීන් සුදුසු නෑ. ඒක අනාත්මයි. හරි? ඒක අනාත්මයි. අනාත්ම භූතයක්. එහෙනම් ඔන්න පංච උපාදාන අනිත්‍ය විදිහට දකිනවා, දුකක් විදිහට දකිනවා, අනාත්ම වූ දෙයක් විදිහට දකිනවා. ඒතර මේක රෝගයක්. එහෙනම් මේක රෝගයක්. මේක ගණ්ඩයක්, මේක සල්ලයක් කියලා අර හැම වෙලාවෙම මේ පංච උපාදානස්කන්ධය රෝගයක් වගේ එකක්. රෝගය කියන්නේ Tamanට පීඩාවක් දෙන දෙයක් නෙවෙයිද? පීඩාවක් දෙන දෙයක්. ඊට පස්සේ ගණ්ඩයක් නම්, ගඩුවක් නම් ඒක Tamanට පීඩාවක් දෙන දෙයක් නෙවෙයිද? පීඩාවක් දෙන දෙයක්. හුලක් නම් ඒ හුලෙන් Tamanට පීඩාවක් නෙවෙයි දෙන්නේ. ඒක පීඩාවක්. එහෙනම් ඒක අර මේ විදිහටම රෝගයක් විදිහට, ගණ්ඩයක් විදිහට, සල්ලයක් විදිහට, අගක් විදිහට, හරි? අනුංග දෙයක් විදිහට, පරතෝ අනුංග දෙයක් විදිහට, හරි? පලෝකතෝ බිඳලා යන දෙයක් විදිහට, ශුන්‍යතෝ ශූන්‍යෝ දෙයක් විදිහට. මොකද ශූන්‍ය ආත්මයෙන් මේ විදිහට පංච උපාදානස්කන්ධේ මේ විදිහට මේ 11 ආකාරයට හොඳට විදර්ශනා කර බලන්න කිව්වා සිල්වත් භික්ෂුව. එතකොට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා යා සෝතාපන්න වෙනවා කිව්වා. සිල්වත් භික්ෂුව. සෝතාපන්න කෙනා මොකද්ද කරන්න ඕනි? ওই විදිහට බලන්නකෝ පංච උපාදානස්කන්ධය. ඒ විදිහටම. එතකොට සකදාගාමී වෙනවා කිව්වා. සකදාගාමී කෙනා මොකද්ද කළ යුත්තේ? බුදුරජාණන් දේශනා කළා සකදාගාමී කෙනත් ওই පංච උපාදානස්කන්ධයම ওই විදිහට 11 ආකාරයෙන් විදර්ශනා කරන්න කිව්වා. අනාගාමී වෙනවා. අනාගාමී භික්ෂුව මොකද්ද කළ යුත්තේ? බුදුරජාණන් දේශනා කළා අනාගාමී කෙනත් ওই පංච උපාදානස්කන්ධයම ওই විදිහටම විදර්ශනා කරලා බලන්න. අරහත්ත්වයටපත් වෙනවා. රහතන් වහන්සේ මොකද්ද කළ යුත්තේ කියලා ඇහුවා. රහතන් වහන්සේට කරන්න දෙයක් නැහැ. කතං කරණීයං කළ යුතු දේ කරලා අවසන් කළා. හැබැයි රහතන් වහන්සේත් මේ පංච උපාදානස්කන්ධයම 11 ආකාරයට හොඳට ඔය විදිහට නුවණින් විදර්ශනා කරලා බලන්නකෝ, කල්පනා කරලා බලන්නකෝ. එතකොට ditta ධම්ම සුඛ විහරණේ යුක්තව වාසය කරන්න පුළුවන් කියන. දිටු දැමීම සැපසේ වාසය කරන්න පුළුවන්. රහතන් වහන්සේටත් මේ පංච උපාදානස්කන්ධේ 11 ආකාරයෙන්ම මේ බලද්දි. එහෙනම් බලන්නකෝ ඔක්කොටම එතකොට මොකද්ද විසඳුම? පංච උපාදානස්කන්ධය විදර්ශනා කිරීම. හරි? ඒක පංච උපාදානස්කන්ධය රෝගයක් විදිහට, ගණ්ඩයක් විදිහට, සල්ලයක් විදිහට කියලා දැන් මේ රෝගේ විදර්ශනා, දැන් මේ රෝග ගැන විදර්ශනා කරන්න කියලා නෙවෙයි මේ කිව්වේ. මේවා රෝග මේ කන් රෝග හැදෙනවා, දත් රෝග හැදෙනවා, මේවා නෙමෙයි රෝගයක් විදිහට බලනවා. පංච උපාදානස්කන්ධය රෝගයක් වගේ බලන්න. රෝගයක් විදිහට, පීඩාවක් දෙන දෙයක් විදිහට, හරි? ගණ්ඩයක් විදිහට බලන්න. අගක් විදිහට බලන්න.
සල්ලයක් විදිහට බලන්න පංච උපාදානස්කන්ධය. හරි. ඒතර ඒතර ඒ රෝගයක් විදිහට, ගණ්ඩයක් විදිහට, සල්ලයක් විදිහට, අගක් විදිහට මේක දකින්න පංච උපාදානස්කන්ධය මේ අනිත්‍ය විදිහට දකින්න. අනිත්‍ය විදිහට දකිද්දි අර ටික දැන් රෝගයක් විදිහට තමයි අර තේරෙන්නේ. මේක රෝගයක් වගේ ඉන්නේ. ගණ්ඩයක් විදිහටනේ. හැම වෙලාවෙම මේක පීඩාවක් නෙදෙන්නේ පංච උපාදානස්කන්ධය කියලා. ඒතර මේ විදිහට දකිද්දි බලද්දි ඔන්න පින්වත් මේ විදිහට බලනකොට එයා මොකක්ද තේරුම් ගන්නේ? මේ පංච උපාදානස්කන්ධයේ යථා ස්වභාවය. මේ පංච උපාදානස්කන්ධයේ යථා ස්වභාවය. ඒක තමයි යථාභූත ඥානය. ඒතර යථාභූත ඥානය ඇති වුණා නම් ආයි පංච උපාදානස්කන්ධයට නොයල්මැති වෙනවා. හරි. පංච උපාදානස්කන්ධයට කලකිරෙනවා. පංච උපාදානස්කන්ධය ගැන, රූපය ගැන අවබෝධයෙන් කලකිරෙනවා. වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ ගැන අවබෝධයෙන් කලකිරෙනවා. අවබෝධයෙන් කලකිරුණා නම් ඇලෙන්නේ නැහැ. නොයල්මැති වෙනවා. හරි. නොයල්මැති වුණා නම් ඒකෙන් නිදහස් වෙනවා. නිදහස් වුණා නම් නිදහස් වුණා කියලා ඥානය උපදිනවා. ඒකනේ මේ දේශනා කළේ. ආසවක්ඛේ ඥානයට හේතුව නිදහස් වීම, විමුක්තිය. විමුක්තියට හේතුව විරාගය. විරාගයට හේතුව නිබ්බිදාව. නිබ්බිදාවට හේතුව යථාභූත ඥානය. යථාභූත ඥානය. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යථාභූත ඥාන දස්සනම් පහම් භික්කවේ සෞපනිසං වදාමි නෝ අනුපනිසං. මහණෙනි, යථාභූත ඥාන දස්සනයත් හේතුවක් ඇතුව හටගන්නේ, හේතුවක් නැතුව දැන් යථාභූත ඥාන දර්ශනය පහළ වේවා කියලා කිටියට එහෙම පහළ වෙන්නේ නැහැ. ඒකට ඕන හේතුව සම්පූර්ණ කරන්න ඕනේ. හරි. යථාභූත ඥාන දර්ශනයට ඕමනා හේතුව සම්පූර්ණ කරන්න ඕනේ. යථාභූත ඥාන දර්ශනය පහළ වෙන්නේ. දැන් යථාභූත ඥාන දර්ශනය පහළ වෙන්නේ දැන් ඔන්න මන් දේශනා මෙච්චර ගාණක් අහලා තියෙනවා කියලා කිව්වට යථාභූත ඥාන දර්ශනය පහළ වෙන්නේ නැහැ. මම දහම් පොත් මෙච්චර කියවෙලා තියෙනවා කියලා කිව්වට යථාභූත ඥාන දර්ශනය පහළ වෙන්නේ නැහැ. මම වැඩසටහන් මෙච්චරකට සම්බන්ධ වෙලා තියෙනවා කියලා කිව්වට යථාභූත ඥාන දර්ශනය පහළ වෙන්නේ නැහැ. එහෙම ඒකට ඕන හේතුව සම්පූර්ණ වෙන්න ඕනි. මොකක්ද ඒකට ඕන හේතුව? එහෙනම් ඔන්න යථාභූත ඥාන දර්ශනයත් බුදුරජාණන් දේශනා කරනවා සෞපනිසං වදාමින්නෝ අනුපනිසා. කාච බික්කවේ යථාභූත ඥාන දස්සනස්ස උපනිසා සමාධී තිස්ස වචනීයං. මානනී සමාධිය කියලයි මම දේශනා කරන්නේ. හරි පැහැදිලිනේ. හරි පැහැදිලිනේ. අය බැල්වට අරන් පැටලිලි නෑනේ. කවුරුත් පටලවන්න හැදුවත් පැටලෙන්නේ නෑනේ තමන් මේ ධර්මයට. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේගෙන් මම අහලා මේක අහගත්තේ කියලා ඇවිල්ලා කිව්වත් ඒක පාටම විශ්වාස කරන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. මොකද කිව්වේ? ධම්මේ සුත්තේ ඕතාරේ තබ්බෝ. සූත්‍රයට බහලා බලන්න. විනයේ සන්දස්සේ තබ්බෝ. විනයත් සංසදලා බලන්න. සූත්‍රයට බැහැනවා නම්, විනයත් එක්ක සැඳෙනවා නම් පිළිගන්න. ඉතින් කවුරු කෙනෙක් ඇවිල්ලා කියන සමාධිය ඕනේ නැහැ කියලා. සමහර කට්ටිය කියන්නේ සමාධිය ඕනේ නැහැ කියනවා. සමාධිය වඩන්න ඕනේ නැහැ කියනවා. එහෙනම් නෑ මේ සූත්‍රයට අනුව වැරදින්නේ. අන්න බහලා බලනවා සූත්‍රයට. සූත්‍රයට අනුව වැරදින්නේ. සමාධිය නැතුව අවබෝධ කරන්න බෑනේ. මේ තියෙන්නේ මේ ආර්ය න්‍යායක් නේ. මේක ආර්ය න්‍යායනේ. හේතුඵල ධම කියලා කියන්නේ. ඒතර යථාභූත ඥාන දර්ශනයට හේතුව සමාධි තිස්ස වචනියං. සමාධිය කියලා බුදුරජාණන් දේශනා කළා නම් අය ඒක විනාශ කරන්න පුළුවන් කාටද? නේ? ඒතර අපිට හිතෙන්න පුළුවන් නේ. ඉතින් ඔය දැන් බුදුරජාණන් වහන්සේ බණ කියන ධර්ම දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වාඩිලා ඉඳලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉවරනකොට මේ රහත් වෙලානේ. කොහොම සමාධිය වැඩුවද? ඒකට තමයි අර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අර ක්‍රම දෙකක් තුනක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ.
මොකද්ද? සමාධිය වඩලා සමාධිය විදර්ශනා කරගෙන යන්නත් පුළුවනි. හැබැයි තව එකක් තියෙනවා. මොකක්ද? ධර්මයේ හොතට නුවණින් යුක්තව එයා ධර්ම ශ්‍රවණය කරනවා නම් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව විදර්ශනාවෙන් යුක්තව ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ඒ විදර්ශනාව තුලම එයාගේ සිත එකඟ වෙනවා. හරි? විදර්ශනාව තුලම එයාගේ සිත එකඟ වෙනවා. එහෙමත් බුදුරජාණන් දේශනා කළානේ. විදර්ශනා පූර්වාංගම සමතය කියලා. ඒතර එයාගේ හොඳට නුවණින් විමසමින් ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒක මේ අපිට ගියට මේ කටපාඩමින් දැන් ඔන්න අපිට මෙහෙමනේ අපිට දැන් ඔන්න දැන් මේ සූත්‍රයේ කියවලා තියෙන කෙනෙකුට සූත්‍ර දේශනාව කියලා තියෙන කෙනෙකුට අපිට තියෙනවනේ අර හැම වෙලාවෙම මම දන්නවා කියලා මාන්නයක්. මම දන්නවා කියලා මාන්නයක් තිනවා. එයා ඒ මාන්නයට මම දන්නවා කියන මාන්නයට තැන දෙනවා. ඒක සතුටින් පිළිගන්නවා. ඒක අභිනන්දනය කරනවා. මම දන්නවා කියන මාන්නේ. එතකොට මොකක්ද වෙන්නේ? මම මේ දේශනාව කියනකොට ඊළඟ එක යාට හිතට ඇවිල්ලා ඉවරයි. එයා සලකනවා අප්පා මේ මට හොඳට මතකයක් තියෙනවනේ. හැබැයි ඒක නෙමෙයි නුවණින් යුක්තව ධර්මය අහනවා කියලා කියන්නේ. එතකොට අර මතකයට එයා තැන දීලා තියෙනවා. මතකේ ඕනේ තමයි. දැන් මේ ධර්මය මේ බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ කොහොමද? දැන් බුදුරජාණන් වහන්සේ මේක ඔන්න මේ දහම් කරුණක් දේශනා කරද්දී එයා ඒ දහම් කරුණට අවධානය යොමු කරගෙන ඒක හොඳට නුවණින් කල්පනා කරනවා මිසක් එයාගේ මතකයට එයා තැනක් දෙන්නේ නැහැ. එයාගේ මතකයට තැනක් දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී රූපම් බික්කවේ නිච්ඡං වා අනිච්ඡං වා තී කියනකොට අපිට ඕක කියන්නත් ඉස්සෙල්ලා අනිච්ඡම් බන්දේ කියන එක ඇවිල්ලා ඉවරයි. රූපං නිච්ඡං වා අනිච්ඡං වා තී කියලා ඒ පදේ කියනකොට කියන්නත් ඉස්සෙල්ලා අනිච්ඡම් බන්දේ කියන එක අපිට ඇවිල්ලා ඉවරයි. ඒතර ඒ අපි උත්තරේ එන්නේ කොහොමද? කටපාඩමින්. හැබැයි බුදුරජාණන් වහන්සේ දැන් ධර්මයේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. අනිච්ඡම් බන්ති කියලා කියන්නේ අරක අනිත්‍ය හොඳට කල්පනා කරලා. ඒක නුවණින් දැකලා. හරි? ඒක හොත්තට කිඳා බැහැලා උත්තරේ දෙනවා ස්වාමීනි අනිත්‍යයි. ඒ දෙන උත්තරේ අපේ මතකයයි කියන්නේ අහසට පොළොව වගේ වෙනස්. අහසට පොළොව වගේ වෙනස්. ඉතින් ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර ආසවට්ටානීය ධර්ම අතර එකක් නේ. මොකද්ද? බහුසුත භාවය. බහුසුත වෙන්න ඕනි. බහුසුත වෙන්න ඕනි. හැබැයි ඒක හරියට ඒක අල්ලගත්තේ නැත්නම් තේරුම් ගත්තේ නැත්නම් බුදුරජාණන් දේශනා කළා ඒක ආසවට්ටානීය ධර්මයක් කියලා. එතකොට බහුසුත භාවය කියලා බුදුරජාණන් දේශනා කළා. බහුසුත හොති සුත දරෝ සුත සම්නිච්චයෝ යේතේ ධම්මා ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ සාත්තං සබ්බ්‍යංජනම් කේවල පරිපූර්ණම් පරිසුද්ධං බ්‍රහ්මචරියම් පකාසීති තථා රූපාස ධම්මා බහුසුතා දතා වචසා ಪರಿචිතා මනසාන මේ ඔක්කොම බහුසුත භාවයට දේශනා කළා. ඒතර මේ ඔක්කොම අපිට සමහරට මේවත් තියෙනවා මේවා ගොඩ ගහ ගන්නවා. ඒතර ධර්ම දේශනාවක් අහනකොට පවා තමන්ගේ මතකය තමන් තලු මරමර ඉන්නවා. මතකයේ තලු මරමර ඉන්නවා. දහම් මනස්කාරයෙන් බැහැරයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දෙන රූපං නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡම් බන්ති කියලා කියන්නේ උත්තරී දෙන්නේ අනිත්‍ය හොද්දට නුවණින් කල්පනා කරලා. යම්පන අනිච්චං දුක්ඛං වාතං සුඛං වාති යමක් අනිත්‍ය නම් දුකයිද සැපයිද කියලා බුදුරජාණන් වහන්සේ හද්දී භික්ෂුන් වහන්සේලා උත්තර දෙන්නේ දුක්ඛං බන්ති කියලා. ඒ දුක දැකලා. යම්පන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නතං සමනුපස්සිතුං ඒතං මම යේසු හමස්මි යේසු මේ අත්තාති කියලා බුදුරජාණන් වහන්සේ හද්දී නොහේතම් බන්ති කියලා ස්වාමීනි තමන් මගේ වශකීක පවත්වන්න බෑ කියලා. තමාගේ වශකීක පවත්වන්න බෑ කියලා උත්තර දෙන්නේ ඒක දැකලා නුවණින්.
එතකොට අර දහම් මනසිකාරය තුළම ඒ විදර්ශනා ඒ නුවණින් කල්පනා කර කර බලනවා කියන්නේ විදර්ශනාව. ඒ විදර්ශනාව තුළම එයාගේ සිත එකඟ වෙලා අප එකඟ වෙන්නේ නැහැ. ඒ එකඟ වෙන්නේ නැත්තේ අපි මතකයේ තලු මරනවා. මතකයේ තලු මරනවා. මතකෙන් අපි උත්තර දෙන්නේ. අවබෝධයෙන් නෙවෙයි. වෙනසේක. හරි. එතකොට මේ ඔන්න මොකද්ද එතකොට යථාභූත ඥාන දර්ශනයට හේතුව සමාධිය. සමාධී තිස්ස වචනීයං සමාධිය. ඒක එතකොට සමාධිය විදිහට දියුණු කරලා සමතයක් දියුණු කරලා ඒ සමතය තුල ඉඳගෙන විදර්ශනා කරනවා වෙන්න පුළුවනි. එහෙමත් නැත්නම් විදර්ශනා කරමින් උපදවා ගන්නා වූ සමාධියක් වෙන්න පුළුවනි. එහෙමත් නැත්නම් සමතයයි විදර්ශනාවයි මාරුවෙන් මාරුවට කරන යුගනද්යක් වෙන්නත් පුළුවනි. එතන සමාධිය තියෙනවා. හරි. එතන සමාධිය තියෙනවා. සමාධිය නැතුව අවබෝධ වෙන්නේ නැමයි. සමාධිය නැතුව යථාභූත ඥාන දර්ශනය පහළ වෙන්නේ නැමයි. ඇයි? එයාගේ සිත පංච නීවරණ වලින් වැහිලා. පංච නීවරණ වලින් වැහිලා. කාමච්ඡන්දයෙන් වැහිලා. ව්‍යාපාදයෙන් වැහිලා. තීන මිද්දෙන් වැහිලා. උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා වලින් වැහිලා. වැහිලා මේ වලින්. ඒතර ඒවා යටපත් වෙලා සිත පිරිසිදු වෙන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පළවෙනි ධ්‍යානයේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි. කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා. මොකක්ද අකුසල ධර්ම? නිවරණ. අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා. සවිතක්කං සවිචාරං විතර්ක විචාර සහිත. එතන විතක්ක විචාර මොකද්ද? මේ විතක්ක විචාර මේ සමාධිය තුළ තියෙන විතක්ක විචාර. ඒවා කාමයට සම්බන්ධ දේවල් නෙවෙයි. ඒවා නිවරණ වලට සම්බන්ධ දේවල් නෙවෙයි. ඒ විතක්ක විචාර. සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං. විවේකයේ හිතේ විවේකේ හට ගන්නවා. කාය විවේකයත් එක්කම චිත්ත විවේකය. කාය විවේකයේ තියෙනවා යට දැන් මොකද්ද? කය දැන් කය නිසසලව තියෙනවා. කාය විවේකයෙන් යුක්තයි. චිත්ත විවේකයේ තියෙනවා. චිත්ත විවේකයේ නැති වෙන්නේ නිවරණත් එක්ක. කාය විවේකයෙන් යුක්තව කෙනෙක් ඉන්න පුළුවන් මුකුත් වැඩක් නොකර එක තැනකට වෙලා කුටියට වෙලත් ඉන්න පුළුවන්. කුටියටලා ඉන්න පුළුවන් කායික විවේකයෙන් යුක්තව චිත්ත විවේකේ නැහැ. කාය විවේකයයි චිත්ත විවේකයත් එක තමයි උපදි විවේකේ හටගන්නේ. උපදි විවේකය කියලා කියන්නේ කිලස් වලින් බැහැරවීම. චිත්ත විවේකය කියලා කියන්නේ සිත එකඟ වීම, පංච නීවරණ සිත දුරු වීම. විවිච්ඡේව කාමී විවිච්ඡ කුසලේ ධම්මි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පච්ච විහෙරති. විතක්ක විචාරණං ූපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං ဒုတိယ ඥානං උපසම්පච්ච විහෙරති. දෙවෙනි ධ්‍යානය. පීතියාච විරාගා උපෙක්ඛකෝච විහෙරති සුකංච කායේන පටිසංවේදේති යන්තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකෝ සුඛමා සතිමා සුඛ විහාරීති තන් තති අඥානං උපසම්පච්ච විහෙරති. තුන්වෙනි ධ්‍යානය. සුකස්සච පහානා දුක්ඛස්සච පහානා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගමා අදුක්ඛං අසුක්ඛං උපෙක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ඥානං උපසම්පච්ච විහෙරති. හතරවෙනි ධ්‍යානය.
බුදුරජාන් වහන්සේ දේශනා කළා අපි මිනිස්සුලා ඉගෙන ගත්තා. පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. පළවෙනි ධ්‍යානෙ තුලම එයාට පළවෙනි ධ්‍යානෙ විදර්ශනා කරලා අරහත්ත්වයටපත් වෙන්න පුළුවන්. හැබැයි අරහත්ත්වයටපත් වෙනකොට ධ්‍යාන හතර සම්පූර්ණ වෙනවා. දෙවෙනි ධ්‍යානෙ තුල විදර්ශනා කළා අරහත්ත්වයටපත් වෙන්න පුළුවනි. දෙවෙනි ධ්‍යානෙ තුල විදර්ශනා කළා අරහත්ත්වයටපත් වෙනකොට ධ්‍යාන සම්පූර්ණ වෙනවා. සමාධිය. තුන්වෙනි ධ්‍යානෙ තුල විදර්ශනා කළා අරහත්ත්වයටපත් වෙන්න පුළුවනි. අරහත්ත්වයටපත් වෙනකොට පින්ඩෝලි සූත්‍රය බුදුරජාණන් දේශනා කළේ අරහත්ත්වයටපත් වෙනකොට දැන් ධ්‍යාන සම්පූර්ණ සමාධි සම්පූර්ණ වෙනවා. හතරවෙනි ධ්‍යානෙ තුල විදර්ශනා කළා අරහත්ත්වයටපත් වෙන්න පුළුවනි. ධ්‍යාන සම්පූර්ණයි. සමාධිය. එහෙනම් හොත්තට අපිට පැහැදිලි බුදුරජාණන් දේශනා කළේ යථාභූත ඥාන දර්ශනයට හේතුව සමාධිය. සමාධී තිස්ස වචනය. දැන් එහෙනම් ඔබට කවුරු මොනවා කිව්වත් කවුරුක මොනවා කිව්වත් කවුරුහා කෙනෙක් ඇවිල්ලා කිව්වොත් එimhe අනේ සමාධියක් ඕනේ නැහැ සමතයක් ඕනේ නැහැ කියලා ඔබ කියන්න නැහැ සමතය ඕනි. බුද්ධ දේශනාවට ඔයා කියන දේ ගැලපෙන්නේ නැහැ කියලා. ඒ සමතය සමත පූර්වාංගම විදර්ශනා වෙන්න පුළුවන්. සමත පෙර මේ කියන්නේ සමත පූර්වාංගම විදර්ශනාවට අයිති සමතයක් වෙන්න පුළුවන්. විදර්ශනා පූර්වාංගම සමතයක් වෙන්න පුළුවන්. යුගනද්දේට අයිති සමතයක් වෙන්න පුළුවන්. කුමක් වූ චිත්ත ඒකාග්‍රතාවයන්. සම්මා සමාධියක් හැබැයි. සම්මා සමාධිය වෙන්න ඕනේ. මහා චත්තාරීසක සූත්‍රයේ බුදුරජාණන් දේශනා කරන්නේ සම්මා සමාධිය ගැන. මහා චත්තාරික සූත්‍රයේ බුදුරජාණන් දේශනා කරනවා. හරි. සම්මා සමාධිය පරිස්කාර සහිතයි කියලා. සම්මා සමාධිය පරිස්කාර සහිතයි. මොකද පරිස්කාර? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. ওই හතට කියනවා සමාධි පරිස්කාර කියලා. සම්මා සමාධියේ පරිස්කාර. හරි. සම්මා සමාධියේ පරිස්කාර. බුදුරජාණන් දේශනා කරන සම්මා දිට්ඨි පුබ්බංගමා. මහණනි සම්මා දිට්ඨිය පූර්වාංගමයි. එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයාගේ සම්මා සමාධිය නිකං සිතේ ඇතිවෙන එකඟතාවයක් නෙවෙයි. ඒකනේ බුද්ධ ශාසනයෙන් පිට සමාධිය දියුණු කරපු කට්ටිය හිටියට පළවෙනි ධ්‍යානෙ උපදවගත්තු කට්ටිය හිටියා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්නත් ඉස්සර වෙලා. දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ උපදවන කට්ටියත් හිටියා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්නත් ඉස්සරලා. ඒ ධ්‍යානත් අර විස්තර කරලා තියෙන්නේ අර විදිහටම තමයි. විවිච්ඡේව කාමෙහි ඒ ධ්‍යානෙටත් කාමේ නැහැ. විවිච්ඡ අකුසලෙහි ධම්මෙහි අකුසල ධර්මයන් නැහැ ඒ ධ්‍යානෙටත්. පංච නිවරණ නැහැ. සවිතක්කං සවිචාරම් විවේකජම් පීසම් පටමජ්ජාන උපසම්පජ්ජ විද. ඔහොම ඔය දේශනා කරලා තියෙන්නේ. ආලාර කාලාමගේ ඒ ධ්‍යානත් බුදුරජාණන් වහන්සේ ඔහොම විස්තර කරලා තියෙන්නේ. ඒවටත් ඒකත් පළවෙනි ධ්‍යානය. ඒකත් දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය. ඒ විතරක් නෙවෙයි ආකාසානංචයතනෙත් උපදවගත්තා. විඥානංචයතනෙත් උපදවගත්තා. ආකින්චඤ්ඤායතනෙත් උපදවගත්තා. උද්දකරාම පුත්ත නේව සංඥානා සංඥායතනෙත් උපදවගත්තා. සමාධියේ කෙලවරටම ගියා. හැබැයි අවබෝධ කළාද? නෑ. ඇයි? සම්මා සමාධිය වෙන්නේ නෑ. සම්මා සමාධිය වෙන්න නම් සම්මා දිට්ඨි පුබ්බංගමා. සම්මා දිට්ඨිය පූර්වාංගම වෙන්න ඕනි. එතනින් පටන් ගන්නේ සම්මා දිට්ඨියෙන්. හරි. එහෙනම් සම්මා එතකොට ඒ සමාධිය වඩන්නේ සම්මා සමාධිය දිනු කරන්නේ සම්මා දිට්ඨිය පෙරටු කරගෙන. කුමන සම්මා දිට්ඨියද? ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. බුදුරජාණන් දේශනා කළා සම්මාදිට්ඨිම් භික්කවේ ද්වයං වදාමි. මහණනි සම්මාදිට්ඨිය මම දෙකක් දිලා දේශනා කරනවා. එකක් තමයි මොකක්ද? ලෞකික සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය. අනිත් එක ලෝකෝත්තර සම්මාදිට්ඨිය. එතන මේ ලෞකික සම්මාදිට්ඨිය නැත්තම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය එන්න බෑ.
මුලින් ලෞකික සම්මාදිට්ඨිය එන්න ඕනි. හැබැයි ලෞකික සම්මාදිට්ඨිය තුල විතරක් සම්මා සමාධිය වැඩෙන්නේ නැහැ. මහා චත්තාරික සූත්‍රය බලන්න. ලෞකික සම්මාදිට්ඨිය තුල විතරක් සම්මා සමාධිය වැඩෙන්නේ නැහැ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඕනි. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධී ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒක බලන්නකෝ. මෙයා සම්මා සමාධිය වඩන්නේ දුක ගැන යම් අවබෝධයකින්නේ. දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධී, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ගැන අවබෝධයකින්නේ. ඒ අවබෝධය මුල් කරගෙනනේ සම්මා සමාධිය වඩන්නේ. දුක්ඛ ඥානම් කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධේනේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එහෙනම් එයා ඒ සමාධිය වඩන්නේ පංච උපාදානස්කන්ධය ගැන යම් අවබෝධයකින්. කොච්චර ලස්සනට කරපිනවද මේ තියෙන්නේ? යථාභූත ඥාන දර්ශනයට හේතුව සමාධීතිස්ස වචනීයං සමාධිය. ඒ සමාධිය ওই සම්මා සමාධිය. එහෙනම් ඒ සම්මා සමාධියෙන් යුක්ත කෙනාට මොකද්ද? මේ යථාභූත ඥාන දර්ශනය කියන්නේ මොකද්ද? මොකේද? රූපයේ, වේදනාවේ, සංඥාවේ, සංකාරී, විඥානේ. හරි? ඒ පංච උපාදානස්කන්ධේ දුකේ යථාභූත ඥාන දර්ශනය දුකේ. එහෙනම් ඔන්න එකට හේතු වෙන්නේ මොකද්ද? සමාධීතිස්ස වචනීයං. බුදුරජාණන් දේශනා කළේ මහණනි සමාධියයි යථාභූත ඥාන දර්ශනයට හේතුව. සම්මා සමාධිය හේතුව. එහෙනම් අපිට කරන්න දෙයක් තියෙනවා. සම්මා සමාධිය උපදව ගන්න ඕනි. සම්මා සමාධිය උපදව ගත්තොත් එහෙම සම්මා සමාධිය ප්‍රගුණ කළොත් එහෙම සම්මා සමාධිය වැඩිවොත් එහෙම සම්මා සමාධිය වඩන කෙනාට වඩන්නේ සම්මා සමාධිය නම් උපදව ගන්නේ එයාට යථාභූත ඥාන දර්ශනය පහළ වේවා කියලා ආයේ පතන්න ඕනේ නැහැ. පතන්න ඕනේ නැහැ. සම්මා සමාධියන උපදව ගන්න. හැබැයි සම්මා සමාධිය වෙන්න ඕනේ. ඒක සමාධිත්‍ය පූර්වාංගම වෙලා එතකොට. එහෙනම් සම්මා සමාධිය උපදවගත්තු කෙනාට යථාභූත ඥාන දර්ශනය පහළ වේවා කියලා පතන්න ඕනේ නැහැ. පහළ වෙනවා. යථාභූත ඥාන දර්ශනය පහළ වුණා නම් අයි නිබ්බිදාම ඇති වේවා කියලා අයි පතන්න දෙයක් නැහැ. නිබ්බිදාම ඇති වුණා නම් විරාගය ඇති වේවා කියලා පතන්න දෙයක් නැහැ. විරාගය ඇති වුණා නම් නිදහස් වේවා කියලා විමුක්තිය ඇති වේවා කියලා පතන්න දෙයක් නැහැ. පතන්න දෙයක් නැහැ. බුදුරජාණන් දේශනා කළේ අලුත ඉපදුණු පැටියෙක් සහිත දෙනක් ළඟට ගිහිල්ලා අඟින් අදිනවා. අඟ හොදලා අඟෙන් අදිනවා. කිරිනවද? කිරියෙන්නේ. අපි අඟෙන් අදින්නේ. අඟෙන් ඇද්දට කිරියෙන්නේ. අඟ බවත් දන්නේ අපි. අදින්නේ අඟෙන් කියලාවත් දන්නේ. බුදුරජාණන් දේශනා කළේ අලුත් ඉපදුණු වහුස් පැටියෙක් ඇති කිරි එළදෙනක් ළඟට ගිහිල්ලා බුරුල්ල හොදලා බුරුල්ලෙන් අදිනවා. තන පුඩුවකින් අදිනවා. අපේක්ෂාවක් නැතුව ඒත් කිරිනවා. පතන්න ඕනේ. අදින්නේ හරි තැනින් නම් කිරිනවා. මහලුකු අපිට අපේක්ෂා තියෙනවා. අදින්නේ අඟෙන්. කිරින්නේ. අදින්නේ හරියටම කිරි සහිත එළදෙනෙකුගේ තනපුඩුවකින් නම් අය මහලොකු අපේක්ෂා මේ ප්‍රාර්ථනා ඕනේ කිරිනවා. මොකද්ද කිරි? මේ තිබ්බේ යථාභූත ඥාන දර්ශනය. ඊට පස්සේ යථාභූත ඥාන දර්ශනය ඇති වුණා නම් නිබ්බිදාව මේ තිබ්බේ. නේ? ඉතින් ඒක නිසා පින්වත්නි එයා අපේක්ෂා සහිතව ඇද්දත් අපේක්ෂා රහිතව ඇද්දත් කිරියනවා. ඇයි? මාර්ගය නිවැරදි. එහෙනම් අපිට මේ නිවැරදි මාර්ගයට එන්න ඕනි.
නිවැරදි මාර්ගයට ඇවිල්ලා අපිට මේ ධර්මයේ ප්‍රතිඵල ගන්න ඕනි. ඒකට අපිට කරන්න දෙයක් තියෙනවා. මේ ඒ කරන වැඩපිළිවෙලයි. ඉතින් ඔබ අප හැමදෙනාට මේ උතුම් වැඩපිළිවෙල භාග්‍යතුන් වහන්සේ වදාළ පිරිසිදු ප්‍රායෝගික මේ උතුම් වැඩපිළිවෙල අපේ ජීවිතය තුළ ඇති කරගන්න මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද මේ විදර්ශනා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කැලිෆෝනියාවේ මහමෙවුනා භාවනා සපුට සම්බන්ධ කෞෂි මෑණියන් සහ ප්‍රියානි මෑණියන් විසින්. ප්‍රධාන අරමුණ බවට පත්වෙලා තිබෙන්නේ මිය පරලෝකීය දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීම. ඉතින් මේ පින්වතුන් මේ උතුම් ධර්මයට අනුග්‍රහ කරලා ධර්ම දානමය පින රැස් කරගත්තා. මම මේ උතුම් ධර්මය ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. අපි සියලු දෙනා එකතුලා මේ රැස් කරගත්තු පින් අපි මුලින්ම අනුමෝදන් කරමු. පින්කම සීලූම දෙවියන්ට, පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින්කමද සීලූම දෙවියෝ මේ පින් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. දෙවියන්ටද ධර්ම අවබෝධයේ පිණිසම මේ පින උපකාර වෙත්වා. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසා ගනිත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. මිය පරලෝකීය දෙමාපියන් ඇතුළු දායකත්වයේ දරූ සීල පින්වතුන්ගේ නමින් නන් අයුරින් උදව්පකාර කළ සීල පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකීය සීලෝම ඥාති හිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝක ජීවිත සුවපත් වෙත්වා. සපවත් වෙත්වා. වහ වහා සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. සුජීවත්ව සිටින මෑණියන්ට සහ සහෝදර සහෝදරියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝවාසී සීලූම දෙනාට ඉක්මනින් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දායකත්ව දරූ සීල පින්වතුන්ට නන් අයුරින් උදව්පකාර කළ සීල පින්වතුන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ඒ පින්වතුන් ප්‍රාර්ථනා කරනවා. මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සීලූම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සීල දෝපුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීලූම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන් සීලූම දෙනාටත් ඔබ අප හැම දෙනාගේ ගුරුවර දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන් සීලූම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසා ගනිත්වා. මේ ගෞතම බුදුසසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.